නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සිද්ධ කෙරෙන්නේ උතුරු තලංගම කොස්වත්තේ පදිංචිව සිට මීට වර්ෂ 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් W ධර්මපාල අමරසේන ෆොන්සේකා මහත්මයාට, ඒ වගේම ඒ මහත්මයාගේ සෙනෙහබර ස්වාමී දියණිය වන මීට වසර 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් සුනේත්‍රා මානෙල් ෆොන්සේකා මහත්මියට පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ පින හේතු වේවා කියන උතුම් අරමුණින් යුතුව ෆොන්සේකා මහත්මයාගේ පවුලේ ඥාති පිරිස විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි කාගේත් මනුස්ස ජීවිත යම් මේ දවසක මේ ලෝකේ අත්හැරලා දාලා යන්න තියෙන ඒවා. අපි කවුරුත් මේ දිවි ගෙවන්නේ යම් දවසක අපි මේ පරිහරණය කරන හැම දේ අත්හැරලා අපිත් එක්ක එකට ඉන්න අයව අත්හැරලා තනියමම යන්න වෙන මරණයකට මුහුණ දීම පිණිස. අපි කාගේ ජීවිතේ කරා මරණය පැමිණෙනවා. මරණය පැමිණෙන තෙක් මේ මනුස්ස ජීවිතේ ගමන නොනවත්වාම යනවා. යමේක රත්තින් පටමං ගබ්බේ වසති මානවෝ. යම් මේ රැයක හෝ වේවා දහවලක හෝ වේවා මේ මිනිසයා අම්මාගේ කුසේ පිළිසිඳ ගන්නවද අබ්බුට්ඨිතෝව සයති. එතෙන් පටන් ඔහුට සිද්ධ වන්නේ හරියට හුලඟක් වලාකුලකට අහු වුණාසේ ජීවිත යාත්‍රාවට අහු වී වයස ගෙවී යාම කියන හුලඟත් එක්ක මේ ජීවිතේ නොනවත්වා එක දිගටම මේ ජීවිතේ ගහගෙන යනවා. නිවත්තති, නැවැත්මක් නැහැ. මරණය කරා මේ ජීවිතය ඇදෙනවා. එහෙම ඇදෙන මනුස්ස ජීවිත අතරේ පින්වතුනි අපට දකින්න ලැබෙන්නේ නැතිද? ඇතැම් මේ මිනිස්සුયો මේ මනුස්ස ජීවිතයේ ඇතුලේ පිරිහීමටපත් වෙනවා. පිරිහෙන මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. සමහර මිනිස්සු අපිට දකින්න ලැබෙනවා ඒ මිනිස්යන්ගේ ජීවිතේ එහෙම විශේෂ පරිහානියක් දිනුවක් කියලා අපිට කතා කරන්න බෑ. ඒ මිනිස්සයා සාමාන්‍ය විදිහට ඉන්නවා. තවත් මිනිස්සුયો ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. ඒ මිනිස්සු වහා දියුණුව කරා යනවා, වේගින් දියුණු වෙන මිනිස්සු ඉන්නවා.
මේ තුන් කොට්ටාසය මේ මිනිස්සු අතරේ අපිට පේනවාද නැද්ද? අපිට පේනවනේ. ව්‍යාපාරාදී කරන්න ගියත් අපිට පේනවා ව්‍යාපාරවල දියුණුව සාක්ෂාත් කරන වේගෙන් දියුණු වෙලා යන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම මහලොකුට දියුණුවන්නේ. ඒ අය ඔහේ සාමාන්‍ය විදිහට ඒක කරගෙන යනවා. සමහරු ඉන්නවා ව්‍යාපාර කරන්න ගත්තම පිරිහිනවා. අධ්‍යාපන කටයුතු වල ගත්තත් අපිට පේනවා ඇතැම් දරුවෝ පිරිහිනවා. ඇතැම් දරුවෝ සාමාන්‍ය විදිහට අධ්‍යාපනය කරගෙන යනවා. ඇතැම් දරුවෝ ඉන්නවා එයාලා ඒ අධ්‍යාපනයේ හරි වේගෙන් දියුණු වෙලා යනවා. ඔය වගේමයි පින්වතුනි ගුණධර්මවලත්. ගුණධර්මවලත් ජීවිතේ පරිහානිය උරුම කරගන්න පිරිසක් ඉන්නවා. ගුණධර්මවලත් එහෙම මහා ලොකුවට දියුණුවක් පරිහානියක් කියලා කියන්න බැරුව යාන්තම් ගුණධර්ම අල්ලගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. ඇතමෙක් ඉන්නවා ගුණධර්මවල වේගෙන් දියුණු වෙලා යන. අද මේ කතා කරන්නේ ගුණධර්මවල දියුණුව ගැන. යම් කිසි මිනිස්සෙක් ගුණධර්මවල දියුණුව කරා යනවා නම් වේගෙන් දියුණුව කරා යනවා නම් ඒකට හේතුව මොකද්ද? යම් කිසි මිනිස්සෙක් ගුණධර්ම වලින් පිරිහෙනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒ ගැන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. නිහීයති පුරිසෝ නිහීන සේවි. තමන්ට වඩා ගුණයෙන් හීන කෙනෙක් ඇසුරු කරෝතින් එයා ගුණධර්ම වලින් පිරිහෙනවා. නච හායේත කදාචි තුල්්‍ය සේවි. තමාට සමාන වූ ගුණයෙන් යුක්ත පුද්ගලයෝ ඇසුරු කරන කෙනා කිසි කලෙකත් පිරිහී යන්නේ නම් නැත. සෙට්ඨ මුපන මං උදේති කිප්පං. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුරු වෙන කෙනා වහා දියුණු වන්නේය. තස්මා අත්තනෝ උත්තරින් භජේතාති. එනිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. බලන්න කෙනෙක් ගුණධර්ම දියුණු කරගෙන යනකොට එයාගේ ගුණධර්ම දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන එකක් ඇසුර. යහපත් වූ ඇසුරක් හොඳ ඇසුරක් එයාගේ ජීවිතයට මුණ ගැහුණා කියලා කියන්නේ ඒ බන්දා වහා දියුණු වෙලා යනවා. ගුණධර්ම වඩනම පිරිසක් එක්ක එකට ඉන්න ලැබුණොත් එහෙම එයාට තමන්ගේ ගුණ ටික රැකගෙන නොපිරිහි ඉන්න පුළුවන්. හැබැයි තමන්ට වඩා ගුණයෙන් හීන ඈයන්ව ඇසුරු කළොත්, තමන්ට වඩා ගුණයෙන් පිරිහිණු පුද්ගලයන්ව ඇසුරු කළොත් ඒක තමන්ගේ ගුණධර්ම පිරිහි යාම පිණිසත් හේතු කාරණා වෙනවා. ඒ නිසා ඇසුර කියන එක ජීවිතයකට ගොඩාක් වැදගත් එකක්. ගොඩක් වැදගත් එකක්. සාමාන්‍ය පින්වතුනි මේ මනුස්ස ජීවිතය ගත කරනකොට අපි ඇසුරක් එක්කමයි මිනිස්සු අතර ජීවත් වෙන්නේ. බලන්න අපි නොඑක් සජීවී මිනිස්සු ඇසුරු කරනවා. පාරේ තොටේදී හම්බෙන මිනිස්සු, පවුල් සංස්ථාව තුල හම්බෙන මිනිස්සු, රැකියා කරන තැන හම්බෙන මිනිස්සු, අධ්‍යාපනය ලබන තැන හම්බෙන මිනිස්සු, මේ ආදි වශයෙන් අපි නොඑක් මිනිස්සුව ඇසුරු කරනවා. ඊළඟට අපි මාධ්‍ය ඔස්සේත් එක එක ඇසුරුකම් හදා ගන්නවා. මාධ්‍යයෙන් කතා කරන අය අපි ඇසුරු කරනවා. මාධ්‍ය වලින් කියා දෙන යම් යම් අදහස් ආකල්ප අපි ඇසුරු කරනවා. ඊළඟට අපි ඇසුරු කරනවා පොත්පත්. දැන් නම් ගොඩක් අඩුයි. නමුත් තාමත් පොත්පත් ඇසුරු කරන අය ඉන්නවා. ඒ පොතපතත් අපි ඇසුරු කරන දේවල්. මේ වගේ අපේ ඇසුරේ නොයෙක් දේවල් නැද්ද? ඇසුරු කරන දේ ගුණධර්ම වල පරිහානියත් දියුණුවත් කියන දේ තීරණය කරන්නට මූලික බලපෑමක් ඇති කරනවා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කොට වදාලා මෙන්න මෙහෙම. තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහණෙනි මේ පුද්ගල ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් දකින්ට ලැබෙනවා, විද්‍යමාන වෙනවා. කතමේ තයෝ කවුද මේ පුද්ගලයෝ 3 දෙනා? අත්ති භික්කවේ පුද්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ. මහණෙනි එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කවදාවත් ආශ්‍රිත ගන්න හොඳ නැහැ. කවදාවත් භජනය කරන්න හොඳ නැහැ. කවදාවත් එකතු වී ඉන්න හොඳ නැහැ. ආන් එහෙම පුද්ගලයෙක් ඉන්නවා.
තමන්ගේ ජීවිතයේ ඇසුරට නොගත යුතු, භජනයට නොගත යුතු, එකතු වී නොසිටිය යුතු පුද්ගලයෙක් ඉන්නවා. තව පුද්ගලයෙක් ඉන්නවා අත්ති භික්කවේ පුද්ගලෝ සේවී තබ්බෝ භජි තබ්බෝ පෛරුපාසි තබ්බෝ. සේවනය කළාට කමක් නැති, ආශ්‍රය කළාට කමක් නැති, භජනය කළාට කමක් නැති, එකට එකතු වෙලා වාසය කළාට කමක් නැති කෙනෙකුත් ඉන්නවා. අත්ති භික්කවේ පුද්ගලෝ සක්කත්වා ගරූකත්වා සේවි තබ්බෝ භජි තබ්බෝ පෛරුපාසි තබ්බෝ. තව කෙනෙක් ඉන්නවා. එයාව සත්කාර කරමින්, ගෞරව දක්වමින්, බුහුමන් සහිතව ඇසුරු කළ යුතුයි, සේවනය කළ යුතුයි, එකට එකතු වී වාසය කළ යුතුයි. මේ තමයි මේ සමාජය තුළ දකින්ට ලැබෙන පුද්ගලයෝ. මේ පුද්ගලයෝ තුන් ගොල්ල මේ පුද්ගලයා කියලා කියන්නේ කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නේ. ඇතැම් පුද්ගල කාණ්ඩයක් ඉන්නවා. ඒ බඳු පුද්ගලයෝ කවදාවත් ලං කරගන්න හොඳ නැහැ. තවක් කොට්ටාසයක් ඉන්නවා ලං කරගෙන ඇසුරේ තියාගෙන හිටියට කමක් නැහැ. තව කොට්ටාසයක් ඉන්නවා. ඒ බඳු තැනැත්තා ආශ්‍රය කළ යුත්තේ, භජනය කළ යුත්තේ ගරු සත්කාර දක්ව. කතමෝච භික්කවේ පුද්ගලෝ න සේවි තබ්බෝ න භජි තබ්බෝ න පෛරුපාසි තබ්බෝ. දැන් අපි දැනගන්න ඕන කයි වගේ කෙනෙක්වද අපේ ආශ්‍රයට, අපේ භජනයට, අපේ සමීපයටවත් කිට්ටු කර නොගත යුත්තේ. කොයි වගේ කෙනෙක්ද? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් හීන වූ තැනැත්තෝ ඉන්නවා. සීලයට උනන්දුවක් නැති අය ඉන්නවා. සිතේ එකඟතාවයකට උනන්දුවක් නැති අය, සමාධියක් ගැන වගේ වගක් නැති අය ඉන්නවා. ප්‍රඥා හීන උදවිය ඉන්නවා. ආන්න එබඳු තැනැත්තා ඇසුරු කරන්න එපා කියනවා. භජනෙට ගන්න එපා කියනවා. එකට එකතු වෙන්න එපා කියනවා. මේ ඇසුර, භජනය එකට එකතු වීම කියන එක පින්වතුනි අපි හරියට තෝරගන්න ඕනේ. දැන් මේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපි පාරක තොටකට බැස්සට පස්සේ, අපි නගරයකට ගියාට පස්සේ අපිට මිනිස්සු ඔක්කොම හම්බ වෙන්නේ නැද්ද? එතකොට මිනිස්සු හම්බ වෙනවා, සමහර මිනිස්සු ඇඟේ හැප්පෙනවා. බස් එකකට ගොඩ වුණොත් එහෙම මිනිස්සු අතරේ තෙරපිලා යන්න වෙනවා. මේකද ඇසුර? මේක නෙවෙයි ඇසුර කියන්නේ. ඇසුර කියලා කියන්නේ අදහස්, ආකල්ප, මතිමතාන්තර අපේ ජීවිතයට සමීප කර ගැනීම. තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් හීන. එහෙම නැත්නම් සීල, සමාධි, ප්‍රඥාව වලට කිසි ගෞරවයක් නැති පුද්ගලයාගේ අදහස් ගන්න හොඳ නැහැ. එවන්දාගේ ආකල්ප ගන්න හොඳ නැහැ. එබන්දාගේ අදහස් තමන්ගේ අභ්‍යන්තරයට එකතු කරගන්න හොඳ නැහැ. අන්න ඒක තමයි ඇසුර. දැන් ඇසුර කියන එක ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තේරුවා. සංඝාටි කන්න කියන සූත්‍රයේ මහණෙනි, මගේ ළඟ එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ මගේ ළඟ ඉන්නේ මගේ සිවුරේ කොන අල්ලගෙන. සිවුරේ කොන අල්ලගත්ත ඒ භික්ෂුව මං ඇවිදින විදිය බලාගෙන එහෙම ඇවිදිනවා. මං වාඩි වෙන විදිය බලාගෙන ඒ විදිහටම වාඩි වෙනවා. මම අතපය හසුරන විදිය බලාගෙන එයාත් ඒ විදිහට අතපය හසුරනවා. එයා බුදුරජාණන් වහන්සේ වගේ රංගපාන්න උත්සාහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවවාදය, අනුශාසනාව එයා ගත යුතුයි කියලා හිතන්නේ. ඒව ගණන් ගන්නෑ. බුදුරජාණන් වහන්සේ සිල් රකින්ට කියලා කියනකොට එයා ගණන් ගන්නේ අයියෝ වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ ගුණධර්ම දියුණු කරන්ට කියලා කියනකොට එයා ගණන් ගන්නේ ওই විකාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පින් රැස් කරගන්න කියලා ගණන් ගන්නෑ. පින වැඩක් නෑ. ආන් එහෙම අදහස් වලින් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, එයා මගේ ළඟ හිටියත්, සිවුරේ කොන අල්ලගෙන හිටියත්, මා පවසන ධර්මයට ගරු කරන්නේ නැත්තම්, මගේ අවවාදයට කීකරු වෙන්නේ නැත්තම්, ඒ අවවාදයේ ගත යුතුයි කියලා කල්පනා කරන්නේ නැත්තම්, මහණෙනි, එයා මගේ ළඟ ඉන්න කෙනෙක් නෙමෙයි. එයා මාව ඇසුරු කරන කෙනෙක් නෙමෙයි. එයා ඈත ඉන්න කෙනෙක්. එයාට බෑ මට ලං වෙන්න.
මටත් බෑ මහන්නයාට ළඟ වෙන්න. බලන්න මේ ඇසුර කියන එක හොද්දට තේරුම් ගන්න තැනක්. දැන් සාමාන්‍යයෙන් බාහිරින් බලන කෙනෙකුට කොහොමද හිතෙන්නේ? අර භික්ෂුව ගැන. බුදුරජාණන් වහන්සේගේ සිවුර අල්ලගෙන ළඟ සක්මන් කළොත් එහෙම බාහිරින් බලන අයට හිතෙනවා අනේ එයා බුදුරජාණන් වහන්සේව ළඟින් ඇසුරු කරන කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. එහෙම හිතෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කොහොමද? සිවුරේ කොන අල්ලගෙන හිටියා. එයාට බෑ මට ලඟ වෙන්න. එයා මගෙන් ගොඩාක් ඈත ඉන්න කෙනෙක්. මාත් එයාට ගොඩක් ඈතයි. හැබැයි මහණෙනි යම්කිසි කෙනෙක් ඉන්නවා මට යොදුන් 100ක් ඈත. එයා යොදුන් 100ක් ඈත ඉඳලා බුදුරජාණන් වහන්සේව පේන්නේවත් නැති දුරක ඉඳලා බුදුරජාණන් වහන්සේගේ අවවාද සිහි කර කර ඒකට අනුව හික්මෙන්න මහන්සි ගන්නවා. භාග්‍යතුන් වහන්සේ මට සිල් රකින්න කිව්වා. මං සිල් රකින්නවා. බුදුරජාණන් වහන්සේ මට හිත එකඟ කරගන්න කිව්වා. මම මහන්සි ගන්නවා ඒකට. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන බලන්න කිව්වේ මෙන්න මෙහෙමයි. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ප්‍රඥාවෙන් ජීවිතය දිහා බලනවා. බුදුරජාණන් වහන්සේ මට පින් රැස් කරගන්න කිව්වා. මං මේ ලැබෙන මොහොතේ පින් රැස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මට සුචරිතය පුරුදු කරන්න කිව්වා. මං සුචරිතය පුරුදු කරනවා. අන්‍යය ඇසුරු කරනවා. එයා තමයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යොදුන් 100ක් ඈත හිටියා. එයා ඉන්නේ මගේ ළඟ. මමත් ඉන්නේ එයාගේ ළඟ. ඒ නිසා ඇසුර කියන එක අපි හරියට තේරුම් ගන්න ඕන. ඇසුර කියන එක පින්වතුනි මෙහිම හරියට තෝර බේර ගත්තොත් අපිට පුළුවන් අපේ ජීවිතය තුළ ඇසුරු නොකළ යුත්තාව ඇසුරු නොකර ඉන්න. ඇසුරු කළ යුත්තාව ඇසුරු කරන්න ඊළඟට ගරු සත්කාර කර කර ඇසුරු කළ යුතු කෙනාව ඒ විදිහට ඇසුරු කරන්න. ඇසුර කියන එක තෝර බේර ගන්න බැරුව ගියොත් එහෙම ඒ කෙනා ඇසුරෙන් බැහැර කළ යුත්තේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඇසුරු කළ යුත්තේ කොහොමද කියලා දන්නෙත් නැහැ. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීන තැනැත්තාව ඒව රූපෝ භික්කවේ පුද්ගලෝ න සේවිතබ්බෝ තමන්ගේ සේවනයට ගන්න එපා. න බජිතබ්බෝ ආසරයට ගන්න එපා. න පෛරුපාසිතබ්බෝ එකතු වෙන්න එපා. අඤ්ඤත්‍ර අනුදයාය අඤ්ඤත්‍ර අනුකම්පාය අනුකම්පාවෙන් ඇසුරු කරාට කමක් නැහැ. දයාවෙන් ඇසුරු කරාට කමක් නැහැ. ඒ කෙනාට යම් පිහිටක් ඒ කෙනාට යම් සරණක් උදව්වක් වෙන අදහසින් ආන් එහෙම ඇසුරු කළාට කමක් නැහැ. ඒ කියන්නේ යාව අනේ මෙයාට මේ සීලයට උපකාර කරන්න තියෙනවා නම් හොඳයි. මෙයාට ප්‍රඥාවෙන් උදව් කරන්න තියෙනවා නම් හොඳයි කියලා එයාට උදව්වක් වීම පිණිස යම් ඇසුරක් පැවැත්වුවට කමක් නැහැ. හැබැයි කවදාවත් එයාගේ ආකල්ප අදහස් නම් අරගන්න එපා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කොච්චර තියනවාද හීන ඈයෝ ඇසුරු කිරීම නිසා පෙරහි ගිය අවස්ථා. තමන්ගේ ජීවිතේ ධර්මාවබෝධයකින් සැනසෙන්න තිබුණු අවස්ථා සම්පූර්ණයෙන් අහිමි කරගත්තනේ. හීන පුද්ගලයන් ඇසුරු කිරීම නිසා. දැන් බලන්න සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීන පුද්ගලෙක් දේවදත්ත. දෙව්දත්ව ඇසුරු කළා අජාසත්ත. අජාසත්ත කුමාරයාගේ ආශ්‍රය වුණේ මොකද්ද? අජාසත්ත නිතර දේවදත්තට හේතු වෙලා හිටියේ නේ. ඒක නෙමෙයි ආශ්‍රය. අජාසත්තට උනේ දේවදත්තගේ අදහස් ගත්තා. දේවදත්තගේ ලාමක ආකල්ප අරගත්තා. ඒ වගේ හිත පුරවගත්තා. ඒ වගේ හිත පුරවගෙන කටයුතු කරන්න ගිහිල්ලා අවසානයේ තමන් ආනන්තරීය පාප කර්මයක කොටස්කාරයා වුණානේ. ආනන්තරී පාප කර්මය සිද්ධ කරගත්තා. ඒ පාප කර්මය සිද්ධ වුණාට පස්සේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න දවසක් අජාසත්ත මහා රජුරුව එතකොට රජු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේත් එක්ක අති දීර්ඝ දහම් කතාවක් කළා. සාමාන්‍ය ඵල සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව අජාසත්ත මහරජුරුව ආරම්භය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අහලා හරි සන්තෝෂ වෙලා දහම් කතාවෙන් සතුටු වෙලා නැගිටලා යනවා. රජුරුව නැගිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න මහණෙනි. පාප මිත්‍ර ආශ්‍රයයට වැටිලා තමන්ගේ ගුණ හානි කරගෙන ආනන්තරීය පාප කර්මී කරගෙන තිබුණේ නැතිනම්
ඔය අජාසත් රජුරුව මෙතන සෝතාපන්න වෙනවා. ඒ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයට ඔහු සෝතාපන්න වෙනවා. අර ආනන්තරීය පාප කර්මයේ කරගෙන තිබුණේ නැත්තම් කර්මයෙන් වැහුණා. කර්මයෙන් ධර්මාවබෝධය වසා ගත්තා. තමන්ට ධර්මාවබෝධ කරන්න පුළුවන් තරම් බලවත් චිත්ත ප්‍රසාදයක් උපදිනකොට තමාගේම කර්මය ඒ ධර්මාවබෝධය වැහුවා. බලන්න අනතුර. හීන කෙනෙකුගේ ඇසුරක තියෙන අනතුර, ඒ අනතුර තේරෙන්න තව කතාවක් කියන්න. ඒක පින්වතුනි හරිම සෝචනීයයි. මේට සාරාසංකේය කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකේ එළිය කරන දීපංකර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වී සිටි සමයේ එක්තරා මහා පින්වන්තයෙක් සුමේධ නමින් උපන්නා. ඒ කවරෙක්ද ඒ පින්වන්තයා? අපගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතේ. ඒ සුමේධ තාපසයෝ ඒ වෙනකොටත් එ르දිමත් අහස් ගමන් තියෙන ඉහළට හිත දියුණු කරගත්ත කෙනෙක්. මේ සුමේධ තාපසයෝ දවසක් අහසින් ගමන් කරද්දී සුමේධ තාපසින්ට දකින්න ලැබෙනවා මිනිස්සු මාවතක් සරසනවා. හරි ලස්සනට සරසනවා, මල් අතුරනවා, මල් තොරන් ගහනවා, උඩින් මල් වියන් බඳිනවා. සුමේධ තාපසයෝ මේ සැරසිල්ල දැකලා පොළොවට පාත් වුණා. අර ජනයා අතරට ගියා. ජනයා ඉක්මනට ගෞරව දැක්වුවා. මොකද මේ ජනයා දන්නවා මේ සුමේධ තාපසයෝ කියලා කියන්නේ හරි ආනුභාව කෙනෙක්. ජනයා අහනවා, "ඈ තාපසින් වහන්සේ, ඔබ වහන්සේ මේ කොයි යන ගමන්ද?" එතකොට සුමේධ තාපසයෝ කිව්වා ජනයාට, "මා මේ සාමාන්‍ය ගමනක් යන ගමන්." "ඒක නොවේ. නුඹලා මේ මාවත සරසන්නේ, මෙච්චර ලස්සනට සරසන්නේ කවරෙක් උදෙසාද? මේ මාවතේ වඩින් මේ ගමන් කරන්නේ කවරෙක්ද? කා උදෙසාද මේ මාවත?" එතකොට අර මිනිස්සු කියනවා, "ඇයි තාපසේ, ඔබ දන්නේ නැද්ද? මේ මාවතේ අද දීපංකර අරහත් සම්මා සම්බුදු රජාණෝ වඩිනවා නොවේ. මහත් වූ භික්ෂු සංඝයා වඩිනවා නොවේ. ඒ උතුමන්ටයි මේ සියලු සැරසිලි." බුද්ධ කියන වදන් ඇසෙද්දී අර සුමේධ තාපසින්ගේ ඇඟ කිලිපොලා ගියා. ඒ සුමේධ තාපසින් කියනවා, "අනේ පින්වත් දරුවෙනි, මාහටත් අවකාශයක් දෙන්නකෝ. ඔබේ සැරසිල්ලට මාත් එකතු වෙන්නම්. ඒ බුදුරජුන් උදෙසා මාද සැරසිලි කරන්නෙමි. නුඹලාගේ පිනේ මාත් කොටස්කාරයෙකු කරගන්නකෝ." එතකොට මේ මිනිස්සු කල්පනා කළා, මෙච්චර ආනුභාව ඇති සුමේධ තාපසයා අපිත් එක්ක එකතු වෙන්න කැමති. මොහු එ르දිමතේ. මොහුට අපි කොතනද දෙන්නේ? අපිට සකස් කරගන්න අමාරු තැනක් තියෙනවා. අර අසවල් ස්ථානයේ මඩවගුර. මේ මඩවගුර මොහුට දුන්නා නම් මොහු එ르දියෙන් හරි ඕක හදයි. අපි එතන දෙමු. මේ මිනිස්සු සුමේධ තාපසින් වහන්සේ එකතු කරගෙන ගිහිල්ලා මඩවගුර ළඟ පෙන්නුවා, "අනේ තාපසින් වහන්සේ, මෙන්න මෙතන හරි දුෂ්කරයි කරගන්න. ඔබතුමා පුළුවන් දෙයක් කරන්නකෝ බලන්න." මිනිස්සු හිතුවේ මේක එ르දියෙන් හදයි කියලා. නමුත් සුමේධ තාපසයා තුළ තිබුණු නිහතමානී ගුණය, ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මම මේ කරන කටයුත්ත මං දහඩියෙන් මහන්සියෙන් මගේ අත් දෙකින් කරන්න ඕන. මම මගේ එ르දිය පාවිච්චි කරන්නේ. සුමේධ තාපසයෝ එහෙමයි කල්පනා කළේ. අර මඩවගුර තමන්ම වෙහෙසිලා සකස් කරන්න පටන් ගත්තා. මේ සකස් කිරීම පිංගුතුනේ ගොඩාක් වෙලා ගියා. ඔහුට කරගන්න බැරුව ගියා. මඩවගුර බාගෙට සකස් කර කර ඉන්නකොට සාදුකාර හඬ ඇහෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. සුමේධ තාපසින්ට හදාගන්න බැරි වෙච්ච කොටස තිබුණා. ඒ කොටසේ භාග්‍යතුන් වහන්සේ පාපියවර තැබුවොත් එහෙම ඒ සම්බුදු සිරිපා යුග්මයේ මඩ තැවරෙනවා. අහෝ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා යුග්මයේ මඩ නොතැවරේවා. බුදුරජාණෝ මාව ඒ දණ්ඩක් කොට මේ මඩ වගුරෙන් ඈතර වේවා කියලා හිතුවා. වැතිරුණා මඩ වගුරේ. මහා සම්භාවනීය වූ ඒ සුමේධ තාපසයා
මඩ වගුරේ 16 වගේ වැතිරුණා. බුදුරජාන් වහන්සේට වන්දනා කරගෙන කියනවා ස්වාමීනි මාහට අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ මාගේ සිරුර මතින් වැඩම කරනසේක්වා. ඔය සම්බුදු සිරිපා යුග්මයේ මඩ නොතැවරේවා. එතකොට දීපංකර බුදුරජාන් වහන්සේ එතන නැවතුණා. නැවතී භික්ෂු සංඝයාටත් මහා ජනකායටත් කියනවා මේ මඩ වගුරේ වැතිරි සිටින මහා පුරුෂයා දෙස බලව්. මේ පුරුෂයා මතු අනාගතයේ තිලෝගුරු ගෞතම නමින් අරහත් සම්මා සම්බුද්ධ වන්නේය. දෙව් මිනිස් බොහෝ ජනයාව සසර කතරින් එතර කරවන ශාස්ත්‍රූ වන්නේය. බුදුරජාන් වහන්සේ නියත ප්‍රකාශය කළා. ඒ නියත ප්‍රකාශය කරනකොට පිංගතුනේ මේ මහා ජනකාය ඇතුලේ එක්කෙනෙක් ආසාවෙන් අහගෙන හිටියා. සුමේද තාපසින් වහන්සේ ගැන බුදුරජාන් වහන්සේ කරන වර්ණනාව ඔහු අහගෙන හිටියා. ඔහුගේ හිත ගොඩාක් බලවත්ව පැහැදුනා. ඔහු කල්පනා කළා අනේ මේ පුරුෂයා යම් දවසක සම්මා සම්බුදු රජුන් බවට පත් වෙලා ධර්ම අවබෝධ කරනකොට මාත් මේ පුරුෂයාත් එක්කම ධර්මය අවබෝධ කරනවා. මාත් මේ පුරුෂයා සංසාර දුකින් නිදහස් වෙන දවසේ ඔහුගෙන් දහම අහලා මම නිදහස් වෙනවා. ඔහුට එහෙම හිතුවිල්ලක් හටගත්තා. ඔහු බලාගෙන හිටියා මේ සුමේද තාපසයා ඊනකට ගන්න පියවර මොකද්ද? ඒ සුමේද තාපසින් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් බවට පත් වුණා. එතකොට අර හිත පහදවගත්ත පුරුෂයාත් කලේ මාත් එහෙනම් මහාන වෙනවා කියලා එයත් මහාන වුණා. දැන් එයා මහාන වුණේ එයාට දීපංකර බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබුණේ අර උතුම් පුරුෂයාට ගරු කරපු නිසා. එයා යන මගේ මාත් යනවා කියලා මහාන වුණා. මහාන වුණාට පස්සේ මොකක්ද දෙයක් නිසා ඔහුට මේ සුමේද භික්ෂුන් වහන්සේ මඟ හැරුණා. ඔහු පාප මිත්‍ර ආශ්‍රයයකට වැටුණා. සීලයට සමාධියට ප්‍රඥාවට කිසි ගෞරවයක් නැති පවිටෙක් වැසුරු කරා. ඒ සිවුරු පොරවාගෙන සිටි පවිටා ඔහුගේ ගුණ විනාශ කරලා දැම්මා. ඇත්තම පිංගුතුනේ ඒ පවිටාගේ ඇසුර නිසා තමා විසින්ම තමාගේ ගුණ වනස ගත්තා. අපේ ජීවිතේ ගුණධර්ම වලට බාහිර කෙනෙකුට හානි කරන්න බෑ. හානිය වෙන්නේ අපිම වැරදි ආකාරයක ප්‍රතිපදාවක් අනුගමනය කිරීම නිසා. ඒ අනුගමනය කරන්නට රුකුල් දෙනවා අර පවිටා. පවිටාගේ ආකල්පය, පවිටාගේ අදහස අපේ ඔලුගෙඩි අස්සට ගියාට පස්සේ අපිට නොදැනීම අපි වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ඔය ගැන වදාළේ මේ වගේ. ඊතා පිරිසිදු තනකොළ ගොල්ලකට කුණු වෙච්ච මස් කෑල්ලක් දානවා. ඒ කුණු වෙච්ච මස් කෑල්ල වැටෙනකොට අර පිරිසිදු තනකොළ ගොල්ලින් කුණු ගඳ ගහන්න පටන් ගන්නවා. තනකොළ කුණු වෙන්නේ. නමුත් තනකොළ වලින් කුණු ගඳ හමන්න පටන් ගන්නවා. ඒකට හේතුව මොකද්ද? පුංචි වෙලාවක් හරි අර කුණු මස් ඇසුරු කිරීම. කරෝල වගේ දෙයක්, මාළු වගේ දෙයක් පිරිසිදු මල්ලක දාගෙන එනවා. ඒ මල්ලේ දාගෙන ආවට පස්සේ නික මල්ල මේ සම්පූර්ණයෙන්ම කරෝල ගඳකින් යුක්ත වෙන්නේ නැද්ද? ඒ මල්ල ආයෙ පාවිච්චි කරන්න බෑ. සමහරවිට අපි එක්ක ඔය මල්ල වේසි කරලා දානවා. එහෙම නැත්නම් අපි කල්පනා කරනවා ආයෙත් ඔය කරෝල ගේන වෙලාවක වගේ එක ගන්නවා. ඒ හේතුව ඒක ආයෙ වෙන වැඩකට ගන්න බෑ. ආන්ගේ වගේ. ඒ වගේමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ ගුණ තමන්ට නොදැරීම පිරිහි යනවා. අර පුද්ගලයා නිසා, අර පවිටා නිසා සුමේද තාපසින් වහන්සේත් එක්ක මමත් මගේ ජීවිතේ දියුණුව හදා ගන්නවා කියලා පටන් ගත්ත කෙනා පිරිහුණානේ. පිරිහුණේ පිංගුතුනේ ඒ ජීවිතේම. දීපංකර බුදුරජාන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුව පිරිහුණා. පිරිහිලා තමන්ගේ සීලෙට හානි කරගත්තා. අවසානයේ සිවුරු ඇරියා. සිවුරු ඇරලා ගිහියෙක් විදිහට වාසය කරනකොට පිරිහිණු මානසිකත්වයෙන් වාසය කරද්දී තමන්ගේ අතින් තමන්ගේ මවුත් ඝාතනය වුණා.
ආනන්තරී පාප කර්මී. මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර ඕක වුණේ. ඔහු ඒ ජීවිතෙන් නිරේ ගියා. නිරේ ගියාට පස්සේ ආයේ ගුඩ ඉන්න අවස්ථාවක් ලැබුණේ. නිරේන් තිරිසන් ලෝකෙට එනවා. තිරිසන් ලෝකයේ ඇතුලේ අකුසල් කෙරලා ආයේ නිරේට යනවා. ආයේ නිරේ විඳ ඉඳලා තිරිසන් ලෝකෙට යාන්තම් එනවා. තිරිසන් ලෝකෙදී ආයේ වරදිනවා. ආයේ නිරේ යනවා. නිරයේ තිරිසන් ලෝකයේත් කියන අපායේ දුගතියේම ඉපද ගැලවිල්ලක් නැතුව ආවනේ. බුදුරජාණන් මේ කාරණේ අහනකොට පිංගුතුනේ මට සිහිපත් වුණේ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ කොච්චර සත්‍යයක්ද. යමෙක් නිරයේ උපන්නොත් යමෙක් තිරිසන් ලෝකයේ උපන්නොත් ඒ කෙනා යලි සුගතියක උපදිනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනකොටත් වඩා දුර්ලභයි. සාරා සංකේය කල්ප ලක්ෂයක් ගෙවි ගියා. නිරයෙන් උඩට එන්න බැරුව ගියා. තිලෝගුරු ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. දහම් අමෘතය ලෝකේ පැතිරී ගියා. ශ්‍රාවක ශ්‍රාවිකාවෝ වෙහෙගින් බිහි වුණා. ඒ ජීවිතේත් අර පුද්ගලයා නිරේ තිරිසන් ලෝකේ ඉක්මවා යන්න බැරුව මුහුදේ මහා විශාල ශරීරයක් ඇති මත්ස්‍යෙක් වෙලා උපන්නා. මේ මත්ස්‍යයා මුහුදේ පීන ඉන්න ඔහු දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකී පැතිරී යනවා. තමන් යම් මේ සාරා සංකේය කල්ප ලක්ෂයකට ඈත හිතේ අදහසක් පිහිටුව ගත්තද අනේ මේ මහා පුරුෂයා යම් දවසක ගෞතම නමින් සම්බුදු වෙනවද ඒ ජීවිතේ මාත් ධර්ම අවබෝධ කරනවා කියලා ඒ මහා පුරුෂයා ගෞතම නමින් සම්බුදු වෙලා ශ්‍රී සද්ධර්මයක් දේශනා කරනවා කියන එක මෙයා දන්නේ නැහැ. මෙයා මාළුවෙක්. මෙයා පීනනවා. මෙහෙම පීන ඉන්නකොට මේ මාළුවාට දකින්න ලැබුණා සාමාන්‍ය ප්‍රමාණයේ නැවක්. ඒ කාලේ ලී නැවුනේ. ලී වලින් කරපු නැවක් යනවා. මේ නැව දකින්නකොට මේ මත්ස්‍යයාට හිතුණා මේ නැව සිඳලා මේකේ ඉන්න මිනිස්සුන්ව මං කන්න ඕනේ. මුහුදේ වතුර දෙබෑ කරගෙන මේ මාළුවා නැවට ගහන්න එනවා. නැවේ හිටියේ බුදුබණ ඇසූ මිනිස්සු ටික. ඒ මිනිස්සු භීතියටපත් වුණා. බය වෙලා මේ මිනිස්සු සිහි කළා බුදුරජාන් වහන්සේව. අනේ අපට බුදුරජාන් වහන්සේගේ පිහිට ලැබේවා. ගෞතම බුදුරජුන්ගේ පිහිට අපට ලැබේවා කියලා මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා. අර මාළුවාට ඒ හඬවල් දෙක ඇහුණා. බුද්ධ කියන හඬ ඇහුණා. ගෞතම කියන හඬ ඇහුණා. සාරා සංකේ කල්ප ලක්ෂයකට පෙර ඔහුගේ හිතට තදට කාවැදුණු ඒ වචන දෙක ආයේ එකපාර ඉස්මතු වෙලාවා. කොච්චර වේදනාවක් හටගත්තද කියන්නේ හදවාවනු බැරිව ඒ මත්ස්‍යයා මිය ගියා. හැබැයි මේ මිය පරලෝ ගියපු මත්ස්‍යයා මිය යන්න පෙර එයාගේ හිතේ යන් ඒ වදන් දෙකක් ගැන ප්‍රසාදය ඇති වුණානේ. බුද්ධ කියන වචනය ගැන ප්‍රසාදය ඇති වුණා. ගෞතම කියන වදන ගැන ප්‍රසාදය ඇති වුණා. පින්වතුනි ඒ වචන ගැන හිත පැහැදීම කියන එක කොච්චර බල සම්පන්නද කියලා බලන්න. මෙච්චර කාලයක් ඉක්මවා යන්න බැරුව හිටපු තිරිසන් ලෝකේ ඉක්මවා ගියා. නිරේ ඉක්මවා ගියා. මනුස්ස ජීවිතේ උපන්නා. සැවැන් නුවරම උපන්නා. සැවැන් නුවර තෙරුවන් සරණ ගියපු උපාසක අම්මා කෙනෙකුගේ බඩේම උපන්නා. සුදුසු කාලෙදී බිහි වෙනවා. අවුරුදු 7 වෙනකොට මේ චූටි දරුවා සිවුරු පොරව ගත්ත භික්ෂුන් වහන්සේලා දකිද්දී කෑ ගහලා අඬනවා අනේ මටත් මහාන වෙන්න ඕනේ. අනේ මටත් මහාන වෙන්න ඕනේ කියලා. එතකොට අම්මයි තාත්තයි කල්පනා කළා එකත් එකටම අපේ මේ දරු පැටියා හරි පින්වන්තෙක් වගේ මෙච්චර චුට්ටි කාලේ මෙයා මහාන වෙන්න අහන්නේ. අනේ අපි මෙයාව මහාන කරමු කියලා ඒ අම්මයි තාත්තයි කල්පනා කළා. ඒ අම්මයි තාත්තා එකතු කරගෙන ගියා කියනවා මේ චූටි පුතාව ලෞතර බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ ශාසනය පැවිදි කළා. ඒ පැවිදි කරන මොහොතේ බුදුරජාන් වහන්සේ වැඩ ඉඳලා නැහැ. භික්ෂුන් වහන්සේලා තමයි මේ පුංචි දරුවාව බාරගත්තේ බාරගෙන මහාන කළා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේව දකින්න ලැබෙනවා. දැක්ක ගමන් භාග්‍යතුන් වහන්සේ
මේ පුංචි කෙනාව අඳුනගත්තා. අඳුනගෙන බුදුරජාණන් වහන්සේ කතා කළා. ධම්මරුචි ගොඩාක් කාලෙකින් ඔබ දැක්කේ කිව්වා. ඒ බලන්න පින්වතුනි සාරා සංකේය කල්ප ලක්ෂයකට පස්සේ ආයෙ හම්බ වෙනවමයි. බොහෝ කාලයකට ඔබ පස්සේ ඔබ දැක්කේ කිව්වා. එතකොට ඒ පුංචි ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. අනේ එහෙමයි ස්වාමීනි. මට වැරදුනා. පාප මිත්‍ර ඇසුර නිසා මට වැරදුනා. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ ගොඩාක් කාලෙකින් දකින්න ලැබුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ජීවිතේ උතුම් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ධම්මරුචි මහරහතන් වහන්සේ. බලන්න වින්තුනේ මේ ලාමක ඇසුරක තියෙන භයානකකම ඉතින් මේකෙන් තේරුම් ගන්නට. ඒ ඇසුරෙන් වැරදුනොත් එහෙම කොච්චර වැරදීමක් අපට සිද්ධ වෙනවද? කතමෝච භික්කවේ පුද්ගලෝ සේවි තබ්බෝ බජි තබ්බෝ පෛරුපාසි තබ්බෝ. මහණෙනි කොයි වගේ පුද්ගලයෙක්ද සේවනය කළාට කමක් නැත්තේ? ඇසුරු කළාට කමක් නැත්තේ? පෛරුපාසනයේ යෙදුනට කමක් නැත්තේ කොයි වගේ කෙනෙක්ද? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සදිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. යම්කිසි කෙනෙක් ඉන්නවා තමන් වගේම සමානව සිල් රකින්න ආසයි. එයා කැමති තමන් වගේම මේ බණ භාවනා කරන්නට. එයා කැමති තමන් වගේම ධර්මයට එයා ප්‍රඥාව දියුණු කරන්න ආස කෙනෙක්. අන්න ඒ බඳු කෙනා ඇසුරු කළාට කමක් නැහැ, සේවනය කරාට කමක් නැහැ, එකට එකතු වෙලා ආවාසය කරාට කමක් නැහැ. තන් කිස්ස හේතු. මොකක්ද ඒකට හේතුව? සීලෙන් සමාන අය ඇසුරු කරනකොට ඒ අයත් එක්ක එකට ඉද්දි කතා හට ගන්නවා. සීල කතා. ඒ සීල කතාව අපේ යහපත පිණිස පවතිනවා. ඒක අපිට පහසුවක් වෙනවා. සිල්පද ආරක්ෂා කරන අයත් එක්කම එකට ඉන්නකොට සීලය ගැන කතා බහ ඇති වෙනවා. ඒක සිල් රකින්න පහසුයි. දැන් පින්වතුනේ ඔය ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට පැවදිලා ඉන්න අය මොකක් හෝ හේතුවක් මුල් කරගෙන සිවුරු අරිනවනේ. සිවුරු ඇරියට පස්සේ අපේ සමාජෙත් සම්පූර්ණයෙන්ම තියෙනවනේ ඒ සිවුරු ඇරපු කෙනාව නිකන් කොන් කරලා නමුත් දාලා එහෙම කරන එකක් නේ. ඒ සිවුරු ඇරපු කෙනා නිකන් මේ සම්පූර්ණයෙන්ම කොන් වෙලා පැත්තකට වෙන්න වෙනවනේ. ගොඩාක් බලන්න. එහෙම සිවුරු ඇරපු කෙනෙකුට සිවුරු ඇරියාට පස්සේ ආයෙ හරි අමාරුයි ගුණයක් රකින්න. ඒ කෙනා ඊට පස්සේ පන්සිල්වත් රකින්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒක හරි පුදුම නැද්ද? උතුම් සීලයක් ආරක්ෂා කරගෙන හිටපු කෙනෙකුට පන්සිල්වත් රැකගන්න බෑ. ඇත්තේ මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර පැවිදි භික්ෂුන් වහන්සේලා අතර සිල්වතුන් වහන්සේලා අතර කාලය ගත කරනකොට එයාට සීල කතාවෙන් අනුග්‍රහ ලැබෙනවා. සිල්වතුන්ගෙන් අනුග්‍රහ ලැබෙනවා. එතකොට සිල් ටික රැකගෙන ඉන්නවා යාම පහසුවෙන්. හැබැයි එයා සිල් නොරකින්න සමාජයට වැටුණාට පස්සේ එයාට සීල කතාව නැහැ. සීලෙන් අනුග්‍රහ ලැබෙන්නේ නැහැ. කවුරුත් උදව් කරන්නේ නැහැ. එතකොට Tamanට නොදැනීම Taman පිරිහී යනවා. ඒ නිසා සිල්පද ටික රැකගන්න කැමති කෙනා Taman වගේම සිල් ආරක්ෂා කරන්නට ආස අයවමයි ඇසුරු කරන්න ඕන. ඒ බඳු කෙනෙක් ඇසුරු කරනකොට නිකන් කතා බහ කටගත්තත් සීලේ සම්බන්ධයෙන් කතා බහ හට ගන්නවා. ඒක හරි පහසු කතාවක්. දැන් හිතන්නකෝ දුස්සීල කෙනෙක් එක්ක සීලය ගැන කතා කරන්න ගියොත් එහෙම මහා ජරමර මහා වාද හට ගන්න නැද්ද? මහා වාද හටගෙන සමහරවිට හිතමනාපකම් පවා ඇති වෙලා. එහෙම සිද්ධ වෙනවනේ. එතකොට සිල්වතුන් ඇසුරු කරනවා නම් සීල කතා හට ගන්නවා. සමාධිය වඩන අය ඇසුරු කරනකොට ඒ සමාධිය ගැන ඒ අය කතා කරනවා. ඒ සමාධි කතාව අපේ යහපත පිණිස පවතිනවා. ඒ කතාව අපට පහසුවක් වෙනවා. ඊළඟට ප්‍රඥාවෙන් සමාන අය ඇසුරු කරනකොට ධර්මයට කැමති අය, දහම් දැනුමින් යුක්ත අය, ධර්මයට ආස කරන අය අපි ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ ඇසුරු කරන අය එක්ක අපි කතා බහ කරනකොට ඒ අය ධර්ම ගෞරවයෙන් කතා කරන්නේ. දැන් ධර්මයේ සැක කරන අයත් එක්ක කතා කරන්න ගියාම හරි වෙහෙසයිනේ. මේක ඔයා පිළිගන්නවද? මේක පිළිගන්නවද? මේක වෙන්න පුළුවන්ද? මහා ජරමර ගොඩයිනේ. ධර්මයේ ගැන ගෞරවයෙන් ඉන්න අයත් එක්ක අපි කතා කරන්න ගත්තම අපිට හරි දේසි.
එයත් ධර්මයේ පිළිඅරන් කතා කරන්නේ. අපිත් ධර්මයේ පිළිගත්ත කෙනෙක්. හරි ලේසි. ඒ නිසා ඔය සමාජයේ අපි ඉන්නකොට පින්වතුනි අපි මේ පුද්ගලයෝ වෙන් කරගන්න ඕනේ. එතකොට අපිට හරිය ලේසි. නැත්තම් ඉතින් හැපි වාද කර අපිටත් හරි කරදරින්නේ කාලේ ගත කරන්න වෙන්නේ. ඒ නිසා තමන් වගේම සීලයට, සමාධියට, ප්‍රඥාවට ගරු කරන අයව ඇසුරට හොයාගන්න. අපි හිතමු එහෙම කට්ටිය නැහැ කියලා. එහෙනම් මොකද කළ යුත්තේ? ඇසුරු කරන්න අනේ කවුරුත් නැහනේ. ඔය ඉන්න එකෙක් ඇසුරු කරනවා කියලා ඇසුරු කරනවද? නැහැ. එහෙම ඇසුරු කරන්නේ. ඇසුරු කරන්න කවුරුත් නැහැ කියලාවත් හීන කෙනෙක්ව ඇසුරු කරන්න එපා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි, තමන්ට සුදුසු ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරට නැත්තම් තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න එක හොඳයි. ඇයි හේතුව? තමන්ට වඩා හීන එකෙක්ව ඇසුරු කරන්න ගිහිල්ලා තමන් ළඟ තියෙන ගුණ අයින් කරගන්නවට වඩා තමන්ගේ ගුණධර්ම රැකගෙන තනියෙන් ඉන්න එක හොඳයි. ඒක හොඳට මතක තියාගන්න. සමාජයේ ජීවත් වෙනකොට ගුණධර්ම ආරක්ෂා කරන්න කැමති කෙනා ගුණධර්මයටම යලුම් කරන්න ඕන. සමහරවිට එයාට ගුණධර්ම නොරකින්න සමාජයක ටිකක් කොන් වෙලා තනි පංගලමේ ඉන්න වෙන්න පුළුවන්. ඒක පහසුවක් ලෙස දකින්න ඕන. මට මේ තනියම ඉන්න තියෙනක හොඳයි. එතකොට මගේ ගුණධර්ම ටික ආරක්ෂා වෙනවා. මට ඒක පහසුයි. මට ඒක ලේසි. මම මේ ඉන්න අවුරුදු 60 70 80 මට රැකිලා හිටියකි කියලා එහෙම තේරුම් ගන්න. ගුණධර්ම නැති අයත් එක්ක වාද විවාද කරගෙන ඒව හදාගන්න එපා. ඔය වාද කර කර ඉන්න අය ඔය වාදේ නවත්ත ගන්නවා මැරෙන දවසට. ඔය කොච්චර වාද කර කර හිටියම් මැරෙන මිනිස්සුනේ. මැරෙන දවසට වාද ඉවරයි. ඔය ගරහා කර කර ඉන්නෝනේ. ගරහා කර කර ඉන්න මිනිස්සුන්ගේ ඔය ගරහාවල් නවතිනවා පින්වතුනේ මැරෙන දවසට. ඒකුන් මැරෙනකොට ඔය ගරහාවල් ඔක්කොම ඉවරයි. ඔය අපහාස ඔක්කොම ඉවරයි. ධර්මයට අගෞරව කරන ඒවා ඔක්කොම ඉවරයි. ඒ අයගේ දේවල් අරන් යයි. අපි ඒවට හේතු වෙන්න හොඳ නැහැ. අපිට තියෙන්නේ මොකද්ද? තනියම හරි ගමන්නේ. අපි අපේ ගුණධර්ම ටික ආරක්ෂා කරගෙන සිටිය යුතුයි. ඒ අතරේ බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙහෙම. කතමෝච භික්කවේ පුග්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. මහණෙනි කොයි වගේ පුද්ගලයෙක්වද සත්කාර කර කර ගරු කර කර සේවනය කළ යුත්තේ, ඇසුරු කළ යුත්තේ, එකට එකතු වී සිටිය යුත්තේ. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අධිකෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. එයාට තමන්ට වඩා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අධිකයි, වැඩි. අන්න ඒ බඳු කෙනා ඊටාම ගෞරවයෙන් යුතුව සත්කාර කර කර ඇසුරු කරන්න ඕන. තංකිස්ස හේතු. ඇයි ඒකට හේතුව? ඒ බඳු කෙනෙක්ව ඇසුරු කරනකොට තමන්ට වඩා සීලෙන් ගොඩක් උසස්. සීලයට ගොඩාක් ගෞරව කරන කෙනෙක් ඇසුරු කරනකොට තමන්ගේ නොපිරුණු සීලය පුරව ගන්න පුළුවන්. පරිපූර්ණං වා සීලක්ඛන්දං තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහයස්සාමි. මගේ මේ පිරිපුන් වෙච්ච සීලයට උනත් ඒ තැනදී අනුග්‍රහ ලබන්න පුළුවන්. නොපිරී පවතින සමාධි ස්කන්ධය පුරව ගන්න පුළුවන්. සමන්ට වඩා සමාධියෙන් දියුණු කෙනෙක් ඇසුරු කරලා ඊළඟට තමන්ගේ සමාධියට ඒ තැනදී අනුග්‍රහ ඉල්ල ගන්න පුළුවන්. ඊළඟට දැන් හිතන්නකෝ හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. තමන්ට වඩා දහන් දෙනුමින් වැඩි කෙනෙක් ඇසුරු කරොත් එහෙම. ගොඩාක් ධර්මයේ කියවපු, ඉගෙනගත්ත, ධර්මයේ මතකේ දරාගත්ත, ධර්මයේ ගෞරවයෙන් තැන්පත් කරගෙන ඉන්න උත්මයෙක් අපි ඇසුරු කරනවා කියලා හිතමු. මේ ධර්මයේ කියන එක සැක කර කර ඉන්න කෙනෙක්ව හෝ එහෙම නැත්නම් ධර්මයයි වත්මන් විද්‍යාවයි පටලවගෙන අච්චාරුවක් හදාගත්ත කෙනෙක් හෝ නෙමෙයි. හොඳ පිරිසුදු දහන් දැනුමක් තියෙන කෙනෙක්ව අපි ඇසුරු කළොත් එහෙම පින්වතුනි අපිට නැති දහන් දැනුමක් හදාගන්නටත් ඒක උදව්වක්. ඊළඟට අපේ තියෙන දහන් දැනුම පිරිසිදු කරගන්න ඒක හරි උදව්වක්. දැන් අපි ස්වාමීන් වහන්සේලා එකට වාසය කරනකොට ස්වාමීන් වහන්සේලා දහම් පොතපත නිතර පරිශීලනය කරනවා. ඒ දහම් පොත්පත් පරිශීලනය කරන ස්වාමීන් වහන්සේලා අතරේ මේ දහම් කතා හට ගන්නවා. ඒ දහම් කතා හට ගන්නකොට සමහරලාවට එක ස්වාමීන් වහන්සේ නමකට නොතේරුණු දහම් කාරණාවක් අනිත් ස්වාමීන් වහන්සේ හොඳට තේරුම් අරගෙන පැහැදිලි කරගෙන ඉන්නවා. අර දහම් කතාව තුළින්
තමන්ගේ දහම් දැනුම හරියට පිරිසිදු වෙලා යනවා. දහම් දැනුමට අනුග්‍රහ ලැබෙනවා. ප්‍රඥාවට අනුග්‍රහ ලැබෙනවා. ඉතින් ඒ නිසා තමන්ට වඩා ගුණයෙන් උසස් අයව නිතර ඇසුරු කරන්න ඕනේ. දැන් බලන්න එක අවස්ථාවක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට අනුරුද්ධ තෙරුන් වහන්සේ වැඩම කරනවා. අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ වෙනකොට අරහත්ත්වයට පත් වෙලා හිටියේ නැහැ. හරි දුකක් තිබුණ අනුරුද්ධ තෙරුන් වහන්සේට මේ තමන්ට අරහත්ත්වයට පත් වෙන්න බැරි වීම ගැන. ඒක ගැන කතා කරන්න තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කළේ. වැඩම කළා කියනවා අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මගේ හිත හොඳට සමාධිමත් වෙලා තියෙන්නේ. ස්වාමීනි මගේ වීරියත් හොඳට නොසැලී තියෙනවා. මගේ හිතත් එකඟයි හිතෙත් කලබලයක් නැහැ. ඊළඟට ස්වාමීනි මං දියුණු කරන ලද නුවණින් දහසක් ලෝක දකිනවා. මට එහෙම ඥාන ශක්තියක් තියෙනවා. අනේ ඒ වුණාට ස්වාමීනි මේ මගේ හිත කිසිවකට නොබැදී නිදහස් වෙන්නේ නැහනේ. මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහනේ. ස්වාමීනි මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. එතකොට දැන් මේ අහන්නේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් කෙනෙකුගෙන්. එතකොට අනුරුද්ධ තෙරුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අනුරුද්ධේ හොඳට දකින්න ඔබට තියෙනව නේද හිතක් මම දියුණු කරන ලද නුවණින් දහසක් ලෝක දකින්නවා කියලා. ඕක ඔබේ ආඩම්බරකමට අයිති එක. ඊළඟට ඔබට හිතෙනව නේද මම හොඳට හිත එකඟ කරගෙන ඉන්නේ. මගේ වීරියත් නොසැලී තියෙනවා. මගේ හිතත් හරි තැම්පත් කියලා. ඕන් ඔය අදහස ඔබේ මාන්නයට අයිති එක. ඊළඟට ඔබට අදහසක් තියෙනව නේද අයියෝ මම මෙහෙම කටයුතු කරද්දිත් මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහනේ කියලා එක. ඕක ඔබේ පසුතැවීමට අයිති එක. අනුරුද්ධේ ඔය තුන අයින් කරන්න. බලන්න ප්‍රඥාවෙන් අනුග්‍රහ ලැබිච්ච හැටි. ඔය කෙලෙස් තුන අඳුනගෙන ඔය කෙලෙස් තුන අයින් කරන්න. ඔය කෙලෙස් තුන අයින් කරොත් එහෙම ඔබට සියලු කෙලෙස් නසන්න පුළුවන්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් වන්දනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට. තමන්ට හොයාගන්න බැරුයි තමන්ට තේරුම් ගන්න බැරි තමන්ගේම දෝෂේ ගානට අල්ලලා දුන්නානේ ඒ උත්තමයා. අනුරුද්ධ තෙරුන් වහන්සේ ඊටාම කෙටි කලකින් තමන් වහන්සේ තුල තිබුණු මාන්නකාරකම අඳුනගත්තා බැහැර කළා. තමන් වහන්සේ ළඟ තිබුණු ආඩම්බරය අඳුනගත්තා බැහැර කළා. තමන් වහන්සේ තුල තිබුණු පසුතැවීම අඳුනගත්තා බැහැර කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ තමයි තමන්ට වඩා උසස් පුද්ගලයෙක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අධිකතර පුද්ගලයෙක් ගරු සත්කාර දක්වා ඇසුරු කරද්දී සිද්ධ වෙන යහපත. ඒ නිසයි බුදුරජාන් වහන්සේ අවවාද අනුශාසනා කළේ මේ විදිහට අපි ආරම්භයේදී සිහි කරගත්තේ. නිහියති පුරිසෝ නිහින සේවී නචහායේත කදාචිතුල්්‍ය සේවී සෙට්ට මුපන මං උදේති කිප්පං තස්මාත්තනෝ උත්තරින් භජේතාති. තමන්ට වඩා ගුණයෙන් හීන අය ඇසුරු කරන පුද්ගලයා ගුණ ධර්ම වලින් පිරිහි යනවා. තමා සමාන වූ ගුණයෙන් යුතු පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසි කලෙකත් පිරිහි යන්නේ නැහැ. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුරු වන කෙනා වහා දියුණු වෙනවා. එනිසා තමාට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි ඇසුරු කළ යුත්තේ. ඉතින් මේ පින්වතුන්ලාට මේ ශ්‍රවණය කළා වූ උතුම් දහම් කතාව අපි සියලු දෙනාට අපගේ ගුණධර්ම ආරක්ෂා කර ගැනීම පිණිසම හේතු වේවා. ගුණධර්මයන් පිරිහි යන්ට නොදී රැක ගැනීම පිණිසම හේතු වේවා. ගුණධර්මයන් ටිකෙන් ටික නමුත් දියුණු කර ගැනීම පිණිසම හේතු වේවා. ගුණධර්ම ආරක්ෂා කරගෙන ගුණධර්ම දියුණු කරගෙන
ඒ ගුණධර්මයන් තුළින් සැපවත් වූ ජීවිත ඇති කරගන්නට අපි කාටත් වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි එකතු කරගනිමු. අද ධර්ම දානයෙන් ජනිත මේ උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයෝ උතුරු තලංගම කොස්වත්තේ පදිංචිව සිට මීට වර්ෂ 2කට ඉහතදී මියගිය පින්වත් ධර්මපාල අමරසේන ෆොන්සේකා මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ මහත්මයාගේ සෙනෙහබර ස්වාමි දියණිය වූ මීට වසර 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සුනේත්‍රා මානෙල් ෆොන්සේකා මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත ඒකාන්ත කොට සැපයටපත් වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින පින්වතුනි අපි අනුමෝදන් කරමු. දෙවිවරුන්ට සක්දෙවිඳානෝ පින් අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. සාදු සාදු සාදු. පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා අද දවසේ මේ උතුම් ධර්ම දාණය ධර්මදේශකයන් වහන්සේටත් අනුමෝදනා කරන්න. ඉතින් පින්වතුන්ලාගේ ධර්ම දාණය අපිත් ඊටාම සතුටින් අනුමෝදන් වෙනවා. ඒ වගේම අපි අනුමෝදන් කරමු මේ පින සියලුම ගරුතර මහා සංඝරුවනට සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් සිල්මෑණියන් වහන්සේලාටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් සියලු දෙනාද පින් අනුමෝදන් වෙලා මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරපු ඒ ෆොන්සේකා පවුලේ සියලුම පින්වතුන්ලා නමින් මේ අන්ට යෙදුණු ඥාති සමූහයාට අපි මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් උතුරු තලංගම කොස්වත්තේ පදිංචිව සිට වර්ෂ 2කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ධර්මපාල අමරසේන ෆොන්සේකා මහත්මයාට පින් අනුමෝදන් වෙත්වා. ඒ මහතාගේ සෙනෙහබර ස්වාමි දියණිය වන වසර 10කට පෙර මිය පරලෝ ගිය සුනේත්‍රා මානෙල් ෆොන්සේකා මහත්මියට පින් අනුමෝදන් වෙත්වා. ෆොන්සේකා මහත්මයා සහ ඒ මහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදුණු දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුන්ලා පුණ්‍යානුමෝදනා සිදු කරන්න. අද ධර්ම දාන සිදු කළ ඒ ෆොන්සේකා පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා. ෆොන්සේකා මහත්මයාගේ සහ ඒ මහත්මියගේ සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට ඥාති හිතයිසින් සියලු දෙනාට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් තමන්ගේ ජීවිතයේ සියලු යහපත් ප්‍රාර්ථනාවෝ සියලු දැහැමි ප්‍රාර්ථනාවෝ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. කරදර පීඩා යන්තා කැද්ද ඒ සියල්ල දුරු වෙත්වා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදීත් පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීත් දියුණුවම සැලසේවා. තව තවත් පින්වතුන්ලාට තමන්ගේ ජීවිතයේ යහපත් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කර කර ගුණ ධර්මයන්ගෙන් ජීවිතේ පුරෝගන්ට පිනෙන් ජීවිතේ පුරෝගන්ට වාසනාව ලැබෙත්වා. අද ධර්ම දාන සිදු කරපු ඒ ෆොන්සේකා පවුලේ සියලුම පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට දහම් ශ්‍රවණයේ යෙදුණු සුපින්වතුන්ලා සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.